අපි නැවත ආපහු මේ ඔන්ලයින් ක්‍රමයට යන්න වෙනවා. දැන් අද JEC එකට පුතේ අනෙක් ළමයින්ට දන්නට පොඩ්ඩක් පණිවිඩ දෙන්න එපා කියලා තියෙනවා ආපහු මේ தত্ত্বය අවුල් නිසා. ඉතින් ඒක නිසා මම හිතනවා මේ එහෙමම මම පන්ති ඉඳලත් ආවේ. දැන් කට්ටියටම ඒ කියන්නේ 7 වසර පන්ති තිබෙත් නැහැ. දැන් ඔයාලගේ පන්තිය තමයි දැන් පටන් ගන්න හැදුවේ. එහෙම මැසේජ් එකක් දැම්මා. අද ජොයින්ට් වෙන බැරියර්ට රෑට රෙකෝඩින් එක දානවා කියන අප YouTube එකට. ඔයාලගේ නම්බර්ස් වලට අප WhatsApp group එකේ නම්බරයට දානවා අප මේ අද කරපු ටික. ඒ වගේ මට දාන්න මැසේජ් එකක් අවසානට කරපු ඉවර කරපු තැන ඒක පොඩ්ඩක් මට මතක් වෙන්නත් එක්ක මෙතන මැසේජ් එකක් දෙන්න පුතේ මේ අවසානම කරපු ටික ඉන්න යාළුවෝ. යාළුවන්ට පණිවිඩ දෙන ටග් ගාලා ශ්‍රේණිකව නම්බර්ස් තියෙනවනේ ඔයාලගේ. මේ පන්ති ඔන්ලයින් එකෙන් යනවා ටග් ගාලා ජොයින්ට් වෙන්න කියන එක කියන්නේ. මේක අහඹු විදියට ටග් ගාලා සෙට් උනේ නැත්නම් අද මේ වැඩපිළිවෙල කරගන්න එක අසාර්ථක වෙනවා. මම කිව්වා මොන හෝ ක්‍රමයක් අපිට බලපෑමක් ආවත් අපි මේ වැඩේ යනවා කියන එක දැන් පැහැදිලිව තේරෙනවා. ඉතින් ඒක නිසා අද මේ වැඩපිළිවෙල අපහු මේ ක්‍රමයට යනවා. අවසානට ඉවර කරපු එක පුතේ මට ටග් ගාලා මැසේජ් එකකින් අපේ යාළුවෙක් දෙන්නකෝ. ඒක තියෙනවා කියලා මැසේජ් එකක් දැම්මම හරි. හරි පුතේ මේ අද මම පොතවත් මොනවත් නැතුව තියෙන්නේ. එතකොට අපේ මේන් ලයින් එකවත් මම ගෙනාවේ නැහැ මොනවත්. එහෙම ශනිකව ආවා. දැන් හොඳයි අද අවසානට කරලා තියෙනවයි කිව්වා සමපාද සමදිවිපාද විෂමපාද ත්‍රිකෝණ නිර්මාණය. නේද? සවිදි සඩාස්ත්‍ර නිර්මාණය අපි එදා කතා කරා. එතකොට මම මතක් වෙන්නත් එක්ක චූටි ප්‍රශ්න කිහිපයක් දෙනවා. අපේ ඊළඟ පාඩමත් ඊළඟට තියෙන පාඩමත් පුතේ මට මේ මැසේජ් එකක් දෙන්න ටක් ගාලා මේ ප්‍රශ්න ටික එතකන් ටක් ගාලා කරමු. මේ විෂම පාද ත්‍රිකෝණය රයිට් ටක් ගාලා පටන් ගමු. ටක් ගාලා අදින්න. පුතා මේ අර ඔය දැම්මේ නැහැ කවුරුත්. රයිට් දත්ත නිරූපණය අර්ථකථනය.
හරි අපි බලමු හොඳට බලා ගන්න මේ AB 6.5කින් මාක් කරලා හරි ඊට පස්සේ BC 6.2යි B වල තියලා ඡාපයක් ගහනවා AC 5.1යි right එතකොට BC 6.2යි AB 6.5යි AC 5.1යි මේ විදිහට අපි ත්‍රිකෝණය අඳිනවා විෂම පාද ත්‍රිකෝණය පාද තුන සමාන නිසා විෂම පාද කියලා කියනවා right ඒක ඉවර නම් මේක නැවත කරන්න ABC ත්‍රිකෝණය නිර්මාණය කරන්න ටැග් ගාලා පටන් ගන්න ටැග් ගාලා පටන් ගන්න මේක දාන්න ඈ මොකද මම හිතනවා දැන් මේ වෙනකොට හදලා ඇති පුතේ විෂම පාද ත්‍රිකෝණයක් දුන්නා ඒ පාර තියෙන අපව සමද්විපාද ත්‍රිකෝණයක් බලමු අපි හරි පුතේ දැන් බලමු අපි
AB දිග 6.3යි. A වල තියලා මේ B මාක් කරන්න. BC 6.3යි. B වල තියලා ඡාපයක් ගහන්න. අපිට C තියෙන තැන හරියටම හොයන්න පුළුවන් 5.8යි AC. A වල ඉඳලා 5.8ක් දුරින් ඡාපයක් ගහන්න. මෙන්න මේ කැපෙන තැන තමයි C ලක්ෂය පිහිටන්නේ. එතකොට මේකත් 5.8යි BC 6.3යි BC 6.3යි AC 5.8යි. පුතේ මේ පාද දෙක විතරයි සමාන වෙන්නේ. මේ පාද වෙනස්. ඒ නිසා මේක සම ද්විපාද ත්‍රිකෝණයක් වෙනවා. ඉස්සෙල්ලා ඇඳපු එක පාද තුනම අසමාන නිසා විෂම පාද ත්‍රිකෝණයක් වෙනවා. හරිනේ? රයිට්. ලියා ගන්න දෙපොණ තියයි. රයිට්. ගොඩක් අය කරලා තියෙනවා හොඳයි. හරි. ඊට පස්සේ මම තව එකක් දෙනවා. හොඳට කල්පනා කරලා ලියන්න. මේකේ AB BC 4.8යි AC 5.3යි සෙන්ටිමීටර් වන ABC ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න. රයිට් අග්ගාල පටන් ගන්න. දැන් ආපහු පටන් ගන්න ටක් ගාලා. පුතේ යාළුවන්ට පණිඩේ පොඩ්ඩක් ටක් ගාලා දෙන්න. දැන් මගේ හැරෙන නිසා ආපහු පන්තිය පටන් ගත්ත ඔන්ලයින් ක්‍රමයට කියන එක කියන්න. මේ වෙනකොට අර තියෙන තත්ත්වෙත් එක්ක ආපහු ආයතන එකකවත් කරන්න එපා කියලා තියෙනවා. මේ ආයතනවල ඒ නිසා ටවුන් එකේ තියෙන සියලුම ආයතන ගෲප් ක්ලාස් හැර සියලු ආයතන මේ වහන්න කියලා තියෙනවා. ඒ කියන්නේ අර 119 ගහලා තමයි ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා ඒක අර පොඩ්ඩක් අර ගැටලු සහගත නිසා තමයි ටක් ගාලා අපව ඔන්ලයින් ක්‍රමයට අපි මේ පාඩම් මාලාව පටන් ගත්තේ. රයිට් ටක් ගාලා පටන් ගන්න. රයිට් ගොඩක් අය හරි කියලා දාලා තියෙනවා. අපි බලමු මේ ත්‍රිකෝණය නිර්මාණය කරන විදිහ. මෙතන ඔයාලට පේනවා චූටියට ලියන්න. AB 4.8යි BC 4.8යි B වල තියලා A දිග වෙනස් කරන්නේ නැතුව ඡාපයක් ගන්න. AC 5.3යි A වල තියලා කපන්න මෙයාව. right. එතකොට මේක 4.8යි AC 5.3යි. මෙන්න ත්‍රිකෝණය.
right හොඳට බලා ගන්න දැන් මේකේ ආපහු ඊළඟට දෙන්න දැන් සමපාද සමදීපාද විෂමපාද කියන ඒවා අපි ඇන්දා. එතකොට තව ත්‍රිකෝණයක් මම දෙනවා. ඒකත් වෙනස් විදිහකට දෙනවා. පොඩ්ඩක් කල්පනා කරලා අඳින්න ඕනේ ඒක. දැන් මෙයාගේ AB 5.8යි පොඩ්ඩක් හිතන්න AC ධන AB 9.6යි. ඒ මොකක්ද ඒක? ඊළඟට BC 4.8යි. වන ABC ත්‍රිකෝණය. ටක් ගාලා පටන් ගමු. හතරයි දශම 8 සෙන්ටිමීටර් වන ABC ත්‍රිකෝණය. වේගෙන් පටන් ගන්න. ඔය වීඩියෝ ක්ලිප් එක අද උගන්නපු ආපහු එයාලට රැයටත් බලන්න පුළුවන් ඕන්න. පුතේ AB 5.8යි මේක අඳින්න මෙතන පොඩි දෙයක් තියෙනවා හිතන්න. ඔන්න ඕක කල්පනා කරන්න. ටක් ගාලා හදන්න. රයිට් හරි කියලා දාලා තියෙනවා සජිත. බලමු පුතේ. මෙන්න මෙතන ඔය පොඩි දෙයක් තියෙනවා. ඒ දේ කියා දෙන්නම්. ඒක හොඳට බලා ගන්න. AC ධන AB 9.6යි කියලා එනවා. හරිද? එතකොට මේ දිගවල් ගත්තට පස්සේ අපිට AB දිග දීලා තියෙනවානේ. AB දිගට ගිහිල්ලා එතනට ඔබනවා 5.8.
AB දිගට 5.8 ආදේශ කරනවා. එතකොට AC කියන එක ගන්න පුළුවන් 9.6න් ධන 5.8ක් ගියාම කීයද? ඍණ 5.8ක් එනවා. ඒ කියන්නේ මේක අඩු කරන්න. 9.6න් 5.8ක් අඩු කරාම අපිට AC දිග ගන්න පුළුවන් කොච්චරද කියලා. එතකොට ඒක අඩු කරොත් 9.6 5.8 8යි 8න් 5ක් 3යි. පැහැදිලිද? හරි. 3.8ක් එනවා AC දිග. එහෙනම් AC 3.8ක් අරන් කව කට්ටට ඔහොම චාපයක් ගහනවා. පැහැදිලිද? BC 4.8යි. B වල ඉඳලා 4.8කින් මාක් කරන්න. ආන්න C තියෙන තැන. මේක 4.8යි. right. ඔන්න ABC ත්‍රිකෝණය එනවා. ඇන්දද? ටක් ගාලා ඔෂාන් සචිත මේ අනෙක් යාළුවෝ ටිකට පොඩ්ඩක් පණිවිඩ දෙන්න කෝල් කරලා හරි කියන්න පන්ති පටන්ගෙන කියලා. පබසර කවිෂා කට්ටියට පණිවිඩ දෙන්න. නදුන් යාළුවන්ට පණිවිඩ දෙන්න මේ ක්ලාස් එක ටක් ගාලා දැන් පටන් ගත්තා ඔන්ලයින් ක්‍රමයට යන්න කියන්න. තාරුකී ගෙදරත් ගියාද ටක් ගාලා? right. අපිට ඉතින් එන ප්‍රශ්න හැම එකකටම මුහුණ දෙන්න ඕනේ. එතකොට ඔයාලගේ පෙළ පොතේ තව පාඩම් කිහිපයයි තියෙන්නේ. ඒ ටික කොහොම හරි ඉවර කරනවා. හරි? right. අර උගන්න දවස් ටිකේ JEC එකට සම්බන්ධ වෙන්න බැරි වෙච්ච අය ඉන්නවනේ. එතකොට අර මේ දවස් ටිකේ ඉගෙනුවානේ JEC එකේ. ඒ වීඩියෝ ක්ලිප් ටිකක් තියෙනවා. ඒවා ඔක්කොම රෙකෝඩින් තියෙනවා. ඒ ටික මන් දින කියන්නම් ඒවට අදාළව YouTube එකට දානවා. ඔයාලා ඒකේ ඒ වීඩියෝ ක්ලිප් ටික බලන්න. කවුරුත් බලන්න. අර එදිනදා උගන්නපු සියල්ලම රෙකෝඩ් කරා මම. හේතුව ඔයාලට ඒකේ මගහැරිච්ච සියලු දෙනාට ඒ වැඩ කටයුත්ත කරගන්න අවශ්‍ය නිසා. හරි? මේ අද උගන්න එකත් රෙකෝඩ් වෙනවා. ඒ හැම එකක්ම ඒ කට්ටියට ලැබෙන්න සලස්වනවා අපව. හරි. මම හිතනවා මේ වැඩේ හරියන්නේ නැති දැන්. අපි පුතේ අද මේ පාඩමේ තියෙන්නේ ඔච්චරයි. ත්‍රිකෝණ නිර්මාණය යටතේ ඔච්චරයි. මේ තව එකක් දෙනවා මේ 7 වසර එකක්. සවිදි සඩාස්ත්‍රය දීව මතකද? ඒ වගේ චූටි ප්‍රශ්නකුත් දෙනවා. right. ලියා ගන්න පාදයක දිග 5.3 සෙන්ටිමීටර් වන සවිදි සඩාස්ත්‍රයක් අඳින්. පාදයක දිග 5.3 සෙන්ටිමීටර් වන සවිදි සඩාස්ත්‍රයක් අඳින්.
මතකයිනේ වෘත්තයක් ඇඳලා ඒ දුරවල් වෙනස් නොකර කපාගෙන යන්න ඕන. ටක් ගාලා කරා. සචිත හරි තාරුකි හරි කියලා දාලා තියෙනවා. right. හොඳයි. කොහොමද මේක අඳින්නේ? කව කට්ටට 5.3ක් අරන් වෘතයක් අඳිනවා. මේ වගේ වෘතයක් එනවා. හරිද? ඒ දුර වෙනස් කරන්නේ නැතිව මේක කපාගෙන යන්න. මේක කපාගෙන අපිට යන්න පුළුවන්. මේකේ කැබලි එනවා 6ක්. මේවා යා කරන්න එකින් එකට. right. A B C D E F මේක තමයි සවිදි සඩාශ්‍රය. right පුතේ ටක් ගාලා ඇදගන්න. හරි. එහෙනම් අද මම මෙතනින් ඒ නිර්මාණයේ කොටස තල රූප නිර්මාණය කියන කොටස උතනින් අවසන් වෙනවා. ඊට පස්සේ පටන් ගන්න තියෙන පුතේ දත්ත නිරූපණය හා අර්ථකථනය කියන පාඩම. එහෙනම් අපේ ඒක තමයි ඊළඟට අපි පිවිසෙන පාඩම. මාතෘකාව ලියා ගන්න දත්ත නිරූපණය හා අර්ථකථනය. දත්ත නිරූපණය හා අර්ථකථනය. දත්ත නිරූපණය හා කෝ ලියන්නේ නැද්ද? දත්ත නිරූපණය හා අර්ථකථනය. විසිහත්වෙනි පාඩම. තාරුකි හොඳයි. පාඩම මට ලේසියෙන් දාලා තියෙනවා 27. හරි. දැන් පුතේ මේ අපි මේකේ කතා කරන දේ තමයි දත්ත නිරූපණය කරන්න පුළුවන් ආකාර තියෙනවනේ. එතකොට ඒකේ නිරූපණය කිරීම වල ඉගෙන ගත්ත 6-7 වසරවල් වලදී තීර ප්‍රස්ථාර, චිත්‍ර ප්‍රස්ථාර කියනවා ඉගෙන ගත්තා. right. අපි ඉස්සලා මතක් වෙන්නත් එක්ක මේ දත්ත නිරූපණය කරපු 6 වසර 7 වසරේ පොඩි ප්‍රශ්නයකට යන්න. right. මෙන්න මේකේ තියෙන්නේ වාහනය මිනිස්සු පැමිණි ආකාර. පැමිණි ආකාරය. මේකේ වාහන ප්‍රමාණය. වාහන ප්‍රමාණය
වාහන වර්ගය තමයි 3 wheel. ඊට පස්සේ ලොරි, ඊට පස්සේ මෝටර් රථ, ඊට පස්සේ මෝටර් රථ, බස් රථ. 3 wheel 12යි, ලොරි 6යි, බස් රථ 3යි, මෝටර් රථ 3යි, බස් රථ 15යි. මේක පෙන්වන්න ඕන පුතේ චිත්‍ර ප්‍රස්ථාරයකින්. right. හයේදි කතා කරපු එකක්. එතකොට මේ දත්ත නිරූපණය කරන එකක් තමයි චිත්‍ර ආකාරයට. අපිට පුළුවන් මතකද රවුමකින් මේ උත්තර දිහා බලනවා හොඳට පෙන්වන්න පුළුවන් ඉලක්කම. ඔයාලට පේනවා මේක දිහා බැලුවොත් මේ සියල්ලම 3 ගුණාකාර නේද? එහෙනම් රවුමකින් පෙන්නනවා කියලා ගන්නවා කීයක්ද? 3ක්. ඊට පස්සේ මේ පැත්තෙන් වෙනම නැවත පැමිණි ආකාරයයි ආපහු හොඳේ වාහන ප්‍රමාණයයි චිත්‍ර ප්‍රස්ථාරය කියලා මෙතන දාන්න 3 wheel කියලා වාහන ප්‍රමාණය 12යි හරිද? චිත්‍ර ප්‍රස්ථාරේ බෝල කීයක්? 3 3 බෝල 4ක් එන. පැහැදිලිද? හරි. එහෙනම් ඉස්සල්ලාම මේක ඇඳගෙන චිත්‍ර ප්‍රස්ථාරකින් දක්වන්න කියලා මේ ටික කරන්න. ටක් ගාලා පටන් ගන්න. ඔයාලගේ හොඳයි යාළුවෝ ටික පණිවිඩ දීලා තියෙනවා ටක් ගාලා ළමයි ජොයින්ට් වෙනවා පේනවා. පුතේ හොඳයි කට්ටියගේ කියන්නේ ඔයාලා ඉගෙන ගන්නවා වගේ මේ කට්ටියට ටක් ගාලා ශ්‍රේණිකව පණිවිඩ දීලා තියෙනවා.
හරි පුතේ මේ මම හිතනවා මේ වැඩේ දැන් ඉවර වෙන්නේ නැති කියලා. ඔයාලට දැන් මේ යන ක්‍රමෙත් එක්ක අපිට පන්තිය අපහු ඊට පස්සේ තියෙන්නේ දැන් මේකත් එක පැත්තකින් හොඳයි වැඩිපුර දෙයක් කරන්න පුළුවන්. හරි? අපි හැම වෙලාවෙම සුබවාදීව හිතන්න වෙනවා. මේක තුල පුතේ දැන් අපිට වැඩි දෙයක් කරගන්න හැකියාව තියෙනවා gedara ඉඳන්ම. ප්‍රශ්නේ තියෙන්නේ අර ඔන්ලයින් නැති අයට තමයි ගැටලුවක් තියෙන්නේ. ඒ නිසාමයි මේ පාර JC එකේ පන්තිය පටන් ගත්තේ. නැත්නම් පන්තිය කොහොමවත් පටන් ගන්න නැහැ. හරි? එතකොට අර දැන් තියෙන ප්‍රශ්නේ තමයි අර ඔන්ලයින් නැති අයට මොකක් හරි ක්‍රමයක් තියෙනවා නම් එයාලට පුතේ පණිවිඩයක් දෙන්න යාළුවෙක් එක්ක එකතු වෙලා එහෙම බලන්න. දැන් ඉස්කෝලේ යනවනේ පොදුවේ. ඉතින් පන්ති තමයි කරන්න එපා කියලා කියන්නේ. එතකොට ඒ ළමයි දෙන්නෙක් තුන් දෙනෙක් එකතු කරගෙන බැලුවා කියලා ඔයාලට එක පැත්තකින් පිනක්. දැන් ඒක කරන්න බැරි නිසා තමයි JC එක උගන්නන ගම රෙකෝඩින් එකක් දැම්මේ. ඔයාලට ආපහු දෙන්න. ඒකට එවන්න බය අයත් ඉන්නවනේ. ඒ ඔක්කොම රෙකෝඩින් ටික මගේ ගාව දැන් තියෙනවා. ඒ ටික මම ඊට පස්සේ ටික ටික දානවා. හරි මැසේජ් එකක් ඔයාලට දීලා ඊට පස්සේ මේ වෙලාවට බලන්න කියන එක දානවා. ඒතකොට එහෙමත් මේ වැඩපිළිවෙලක් හදලා තියෙන්නේ කාටවත් අසාධාරණයක් නොවෙන්න. හැමෝම අවශ්‍යයි ඉගෙන ගන්න. හරි? ඒ මම උගන්වපු පන්තිය තුල කාටවත් අඩුපාඩුවක් නොවන විදිහට ඔක්කොම වැඩපිළිවෙල හදලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔයාලගේ යුතුයකමක් වෙනවා වගකීමක් වෙනවා පුතේ. අනෙක් අර පණිවිඩ දීලා ඒ අයත් ඒ තමන්ට තව එක පැත්තකින් පිනා. ඒ අයටත් ඒ අවශ්‍යතාවය සලසලා දෙන්න. ඒතර සඳුදා තමයි පන්තිය නැවත තියෙන්නේ. සඳුදා 2-4 හරි? සඳුදා 2-4 මම මීටින් ID එකත් මෙහෙම දානවා. මේක ලියා ගන්න යාළුවන්ට දෙන්න. 925යි 85යි 80යි 39යි 99. හරි? 925යි 85යි 80යි 39යි 99 කියන එක තමයි මීටින් ID එක බවට පත් වෙන්නේ. හරි? right ඒක ලියා ගන්න. සඳුදා 2-4 right අපි බලමු දැන් එහෙනම් මේකේ මේ ටික ලියාගත්තනේ 3 wheel lorry motor rath bus rath lorry 6යි motor rath 3යි bus rath 15යි තුනේ ගොඩවල් දෙකක් තුනේ එක ගොඩක් 15ට තුනේ ගොඩවල් 5ක් ඔය විදිහට අඳින්න අවශ්‍යයි. හරි. දැන් එහෙනම් මේක 6 වසරේ එකක් පුතේ. ඊට පස්සේ නැවත මතක් කරලා දෙන්න යන්නේ ඔයාලට මතකයි තීර ප්‍රස්ථාර කියන එක මතකයිද? මේ කලින් පාඩම් නැවත මතක් කරලා දෙන්න ඈ. දැන් ඒකේ මේ තියෙන්නේ මේ පාසලක දින 3ක් තුල පන්තියකට සම්බන්ධ වෙච්ච ළමයි ප්‍රමාණය සඳුදා දවසේ පිරිමි 8යි ගැහැණු 10යි අඟහරුවාදා දවසේ පිරිමි 6යි ගැහැණු 12යි බදාදා දවසේ
පිරිමි 12යි ගැහැණු 8 දෙනෙක් සම්බන්ධ වෙලා තියෙනවා. තේරුණාද ඒක? එතකොට අපි කොහොමද මේකට අඳින්නේ බහුතීර ප්‍රස්ථාරයක්? right. අපි බලමු බහුතීර ප්‍රස්ථාරයක් අඳින්නේ කොහොමදයි කියලා. right. මේක ඉස්සලා ලියා ගන්නකෝ. 7 වසරේ ඉගෙන ගත්තු එක. අවීෂා ලියන්නක් ගා. අර බෝඩ් එකේ දාලා තියෙන්නේ. සෙව්මිනි යාළුවෝ ටිකට කිව්වද පණවිඩේ? සෙව්මිනි යාළුවන්ට පණිවිඩ දුන්නද? තරහ වෙලා වගේ කියන්නෙත් නැහැ. right ටක් ගාලා කරමු. අරෝෂ සම්බන්ධ වුණානේ. අරෝෂ කට්ටියට පණිවිඩ දෙන්න ලක්ෂාන් එහෙම ඇවිල්ලා හිටියා. ඔක්කොම පණිවිඩ දෙන්න මේ ආපහු යන්නේ මේ ක්‍රමයට කියන එක. හරි. බහුතීර ප්‍රස්ථාරේ පුතේ අඳින්න ඕන. මම පොඩ්ඩක් මතක් කරලා දෙන්නම්. මේ මීටින් අයිඩි එක ලියාගත්ත නේද? ආපහු තියෙන්නේ සඳුදා 2-4. ඔයාලා ඉස්කෝලේ යනවද නැද්ද නම් මන් දන්නේ මේ දෙකට දාලා තියෙන ප්‍රශ්නයක් නැහනේ. ගොඩක් අය යන්නේ නැහනේ. ඒ නිසා මේ ටක් ගාලා ශනිකව සෙට් වෙන දෙකට හරියටම පටන් ගන්නවා. මම 2 වෙද්දි මෙහෙට එනවා. බඩ කුඹුර ඉඳලා මමත් එනවා ටක් ගාලා. right. පොඩි හෙල්ප් එකක් දෙන්නම්. මෙතන කොටු දෙකකින් ඔයාලගේ රූල් පොතේ කොටු දෙකකින් පන්නලා පන්නන කොටු දෙකක් මෙතන ඔහොම කොටු දෙකේ ඒවා මාක් කරන්න මේ දැක්කද? ඔහොම මාක් කරන්න. මේව දාන්න යන්න එපා. පේන්න දැම්ම ඔයාලට එතන. මේකට මාක් කරනවා 2 ගානේ 4 6 8 සමාන පරතර වලින් 12 මේකේ ළමයි මේ අක්ෂයේ දින හොඳට බලා ගන්න. මීටින් අයිඩි එක ලියා ගන්න ආයිත් කියන්න. 925යි 85යි 80යි 39යි 99. සඳුදා 2-4 මේ එන. හරි. දැන් පුතේ මෙන්න මේ දාලා තියෙන්නේවා කොටු දෙකෙන් දෙකට තමයි මාක් කරලා තියෙන ඔක්කොම. කොටු දෙකෙන් දෙකට. බහුතීර ප්‍රස්ථාරකදී කොටු දෙකක් පන්නලා අපි පිරිමි පෙන්නමු මෙහෙම. ඕන්න ඔහොම. හරිද? පිරිමි මෙහෙම. ගැහැණු පෙන්නනවා ඩොට් වලින්. ඔය ගැහැණු. දැන් අපි පිරිමින්ට මුල් තැන දෙමු. පිරිමි 8. පිරිමි 8 ඔන්න ඔහොම. දැක්කද? ඔව් වගේ ස්තම්භයක්.
ඒක මෙහෙම දක්වන්න හැකියාව තියෙනවා. තේරුණාද? ඊට පස්සේ ගැහැණු 10ක්. එතනම 10ක් වෙනකම් මෙහෙම තීරු අඳින්න. මේකේ ඩොට් ඒ ගැහැණු මෙතන අපි ලියනවා සඳුදා කියලා ලියන්න ඕන. කොටු දෙකක් පන්නලා ඊළඟට අඳින්න අඟහරුවාද 6යි. මේක 6යි. ගැහැණු 12යි. ඒක මෙහෙම දාන්න. මේ අඟහරුවාද ඒ විදිහට අනිත් එකක් දක්වන්න ටක් ගාලා. වේගෙන් කරන්න. සඳුදා හරි අඟහරුවාදා හරි බදාදා ටක් ගාලා අඳින්න. වේගෙන් කරන්න. ඉමාෂි හරිද? පොඩි හිරුදෙනි හරිලු බලමු. ශාමින්දි දුලාර හරිද? ලක්ෂාන් ඉවරයි. මේනුක හරි. හරි පුතේ දැන් බදාදා කියන එක ගත්තොත් බදාදා එකේ 12ක් එනවා මේ ගානටම එනවනේ පිරිමි අයගේ එක මේ ගානටම එනවා ඊට පස්සේ ගැහැණු අය 8ක් ඔය විදිහට එනවා මේ බදාදා හරි තේරුණාද right මම හිතනවා ලේසි අපේ
7 වසරේ දෙයක් තමයි මේ නැවත මතක් කරලා දුන්නේ 8 ව නෙවෙයි ඈ. බහුතීර ප්‍රස්ථාර කියන සංකල්පය. රයිට්. දැන් තමයි මම 8 වසරට පිවිසෙන්න හදන්නේ. ඒතර මෙච්චර වෙලා කරේ මොනවාද? මේ 7 වසරෙන් 6 වසරේ දැනුම දුන්න එක තමයි කරේ. හරි. පුතේ මොකද්ද මේ 8 වසරේ තියෙන ප්‍රධානම සාධක කිහිපයක් තියෙනවා අපි ඉගෙන ගන්න මේ දත්ත නිරූපණයයි අර්ථකථනයයි ගත්තම ඉස්සල්ලාම තියෙන්නේ මේක තියෙනවා පුතේ මේ කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් කියලා එකක්. මොනවාද? කේන්ද්‍රික ප්‍රවණතා මිනුම්. එතකොට කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් කිව්වන් පස්සේ වචන තුනක් තියෙනවා. එකක් මාතය. අනිත් එක මධ්‍යස්ථය. අනිත් එක මධ්‍යන්නය. ආයි කියමු මාතය කියන්න මම බලන් ඉන්නේ කට්ටිය නිකන් ඉන්න ඔහේ සමහරක් අය. ඇයි අර දැන් අර ආයි අපි අර JC එකේ ඉගෙන ගන්න පුරුදු වුණා කට්ටිය ඔහොම ඉගෙනගෙන. එතකොට ෂෝක් එකේ හිටියනේ. දැන් ආපහු දැඟලිල්ල වෙilla. එතන දිවෑනේ. දැන් ආපහු දැන් අවධානය තියාගන්න. මේ වැඩේ යන්න ඕන සාර්ථකව. මොකද්ද ඉස්සලම මාතය. ඊට පස්සේ මධ්‍යස්ථය. තුන්වෙනි එක මධ්‍යන්නේ. ඔය තුනට කියනවා කේන්ද්‍රික ප්‍රවණතා මිනුම්. හරි මෙහෙම ලියන්න. මාතෘකාව ලියන්න කේන්ද්‍රික ප්‍රවණතා මිනුම්. කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් ලිව්වනේ. හරි. පුතේ හොඳට අහගන්න. අපි මේක ඉගෙන ගන්න මාතය මධ්‍යස්ථය මධ්‍යන්නේ කියන එක. ඒක ගත්තම නදුන් මොනයි කරන්නේ ඔය? හවිෂ කොහෙද ගියේ? ලියනවා ටක් ගාලා. වෙන වැඩ කරන්නේ නැහැ මම බලාගෙන ඉන්නේ. කැමරා ඔන් කරගන්න. හරි. හරි බලා ගන්න දැන්. ඉස්සල්ලාම කතා කරනවා මාතය කියන්නේ මොකද්ද? මාතය. ලේසි මතක තියාගන්න. මාතය කියන එක ගත්තම මාතය කියන්නේ සංඛ්‍යා ව්‍යාප්තියක වැඩිම වාර ගණනක් යෙදෙන සංඛ්‍යාව. මාතය කියන්නේ මොකද්ද? සංඛ්‍යා ව්‍යාප්තියක වැඩිම වාර ගණනක් තියෙන සංඛ්‍යාව. දැන් මෙන්න මෙහෙම බලන්නකෝ. right. මේ ව්‍යාප්තියේ මාතය ගත්තම වැඩිම වාර ගණනක් තියෙන සංඛ්‍යාව කීයද? 15. එහෙනම් ව්‍යාප්තියේ මාතය පුතේ 15. ඒ වගේම මාතය වගේම මේකේ තියෙනවා තව දෙයක්. මධ්‍යස්ථය කියලා එකක් තියෙනවා. මධ්‍යන්නේ කියලා එකක් තියෙනවා. අපි ඉස්සල එකක් හරියට අඳුරාගෙන ඉඳිමු. ලියන්න අනුමාත්‍රිකාව මාතය. මාතය. වාතය නෙවෙයි මාතය. මාතය.
සංඛ්‍යා ව්‍යාප්තියක සංඛ්‍යා ව්‍යාප්තියක වැඩිම වාර ගණන යෙදුණු සංඛ්‍යාව මාතය ලෙස හඳුන්වයි. වැඩිම වාර ගණනක් යෙදුණු සංඛ්‍යාව මාතය ලෙස හඳුන්වයි. හරි. මේ උදාහරණය ලියා ගන්න පුතේ. සංඛ්‍යා ව්‍යාප්තිය ලියලා එකේ මාතය කීයද වැඩිම වාර ගණනක් තියෙන්නේ 15. ඒක ලියා ගන්න. ටැග් ගන්න. මාතය කිව්වේ මොකද්ද? ආයි කියන්නම් සංඛ්‍යා ව්‍යාප්තියක වැඩිම වාර ගාණක් යෙදිච්ච සංඛ්‍යාව තමයි මාතය. ඊට පස්සේ මේක ලියා ගන්නයි කිව්වා. මේක ලියාගෙන මේකේ මාතය හොයන්නයි කියලා කිව්වා. ටක් ගාලා. හරි. මම තව ව්‍යාප්තියක් දෙනවා. මෙන්න මේ ව්‍යාප්තියේ මාතය මොකද්ද? ටක් ගාලා. මේ ව්‍යාප්තියේ මාතය මොකද්ද? හරි නේද? right. එහෙනම් මේකේ මාතය 2 නෙවෙයි 3. 3 ඉලක්කම් වැඩි ප්‍රමාණයක් තියෙනවා. අන්න මාතය. හරි. ඒතර මාතය කියන එක පුතේ ඇත්තටම පැහැදිලිනේ. ඊළඟට යනවා මධ්‍යස්ථය කියන සංකල්පයට. right. ඒ ඊළඟ කේන්ද්‍රික ප්‍රවණතා මිනුම මධ්‍යස්ථය. ලියන මාතෘකාව අනුමාත්‍රකාවක් ලියන්න. මධ්‍යස්ථය.
මධ්‍යස්ථය. පුතේ ඔයාලගේ නංගිලා මල්ලට ඒ අයියලා අක්කලාට කියන්න ආපහු ඔන්ලයින් පන්තිය පටන් ගත්තේ JC එකේ ආපහු පන්ති නැහැයි කියන එක කියන්න. මේ එක මොන ආයතනයකවත් පන්ති කරන්න එපා කියලා තියෙන්නේ. ඒක නිසා අපි මේ ක්‍රමයට නැවත පන්ති ආරම්භ කරා කියන එක කියන්න. හරි. මධ්‍යස්ථය කියන දෙයට ගියොත් දැන් අපි හිතමුකෝ මෙතන ඉන්නවා ලක්ෂාන්. මෙතන ඉන්නවා උෂාන්. මෙතන ඉන්නවා ඔජිත්. මේ තුන් දෙනා ගත්තම මේ තුන් දෙනාගේ හරි මැද මේ තුන් දෙනාගේ හරි මැද ඉන්නේ කවුද? ඔෂාන් නේද? එයා තමයි මධ්‍යස්ථය. අමාරුද ලේසිද? ලේසි. මොකද කරන්නේ? මෙහෙන් කැපුවා ඒත් එක්කම මේ පැත්තෙනුත් කැපුවම ඉතිරි වෙන එක තමයි මධ්‍යස්ථය කියලා කියන්නේ. එහෙනම් මෙතන මධ්‍යස්ථය කවුද? ඔෂාන්. හරි. තව එකක්. මෙතන එනවා සුපුන්. මෙතන ඉන්නවා රුවිනු. මෙතන ඉන්නවා දුල්සර. මෙතන ඉන්නවා සචින්. කවුද මේකේ හරි මැද? පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ. මේක කැපුවා මේක කැපුවා. මෙතන කැපුවම ඉතිරි වෙන්නේ නැහනේ. ඕවගේ තැනක මධ්‍යස්ථය ගන්න පුතේ. ඔහොම කපලා අවසානෙට ඉතිරි වෙන දෙන්න ඉන්නව නේද? ඔය දෙක එකතු කරලා ඔය දෙක මොනා කරනවද? එකතු කරනවා. එකතු කර දෙකෙන් බෙදීම. මොනවාද කරන්නේ? දෙපැත්තේ ඉන්නේව කපාගෙන යනකොට ඉතිරි වෙනවනේ දෙකක්. ඔය දෙක එකතු කරලා දෙකෙන් බෙදීම තමයි කරන්නේ. එතකොට අපිට පුළුවන් හරි මැද තෝරන්න. තේරුණාද? ඊටත් ප්‍රථමයෙන් කියන්න ඕන දෙයක් තමයි සංඛ්‍යා ව්‍යාප්තියක් ගත්තම මේ සංඛ්‍යා ව්‍යාප්තියේ මධ්‍යස්ථය හොයද්දී පුතේ මොකක් හොයද්දීද? මධ්‍යස්ථය හොයද්දී ආරෝහණ හෝ අවරෝහණ පටිපාටියට සකස් කරන්න ඕන. ආරෝහණ හෝ අවරෝහණ පටිපාටියට අඩු එකේ ඉඳලා වැඩි එකට හෝ වැඩි එකේ ඉඳලා අඩු එකට සකස් කරලා තමයි මධ්‍යස්ථය කියන්නේ. ඒක හොඳට මතක තියාගන්න. එතකොට ඔත්තේ ගානක් ආවොත් ලේසියිනේ. දෙපැත්ත කපන් යනකොට ඉතිරි වෙනවා මධ්‍යස්ථය. ඉරට්ටේ ගානක් ආවොත් පොඩි දෙයක් තියෙනවා. මොකද්ද? මැද ඉතිරි වෙන දෙක එකතු කරලා දෙකට බෙදන්න ඕන. පැහැදිලිනේ? හරි. මෙහෙම ලියන්න. මධ්‍යස්ථය කියලා ලියලා පුතේ මේ පන්ති අහනවා අර අලුත් 6 JEC එකේ පන්ති පටන් ගත්තා. මම හිතන්නේ ලොකු ප්‍රමාණයක් 50කින් එහා ළමයි ප්‍රමාණයක් හිටියා පළවෙනි දවසේම. එතකොට මේ කොරෝනා සෙත් මම ඒ කට්ටියත් කිව්වේ එවන්න එපා ඔන්ලයින් පන්ති පටන් ගන්නවා කියන එක. නමුත් ඒ කට්ටිය ගොඩක් අය එක්කරන් ඇවිල්ලා තිබ්බා. එහෙමත් තියදී තමයි පුතේ ළමයි 50කට එහා එදා ඇවිල්ලා හිටියා. ඉතින් එයාලට පණිවිඩ දෙන්න සහ ඔයාලගේ ඒ නංගිලාමලට සම්බන්ධ වෙන්න කියන්න
ආපහු මේ සෙනසුරාදා JEC එකේ පන්ති නැහැ. අයි පන්ති නැහැනේ කරන්න විදියක් නැහැනේ. ඒක නිසා ඔයාලට මම තව ටිකකින් මේ පණිවිඩය දෙන්නම්. එයාලට තියෙන ටයිම් එක. හරි. ඒ කට්ටියට දීලා තියෙන නම්බර්ස් වලට මැසේජ් එකක් එවනවා. එක්කෙනෙක් දෙන්නෙක් මගෙන් අහලා තිබ්බා. ඒකයි මම මේ පණිවිඩය නැවත මතක් කරන්නේ. ටයිම් එක මම කියන්නම් හෙට උදේ 6:30ට. හරිද? 6:30ට ඔන්ලයින් ක්ලාස් එක මෙතන යනවා. හරිද? ඒකට මම හිතන්නේ වැල්ලවාය මොනරාගල් ළමයි ගොඩාක් සම්බන්ධ වෙනවා. ඔයාලගේ අයටත් මේ නංගිලාමට පණිවිඩය දෙන්න මේ එන. ඒ කියන්නේ හෙට 6:30ට උදේ 6:30ට ඔන්ලයින් ක්‍රමයට මේ Zoom app එකෙන් උගන්වනවා කියන එක කියන්නේ. හරිනේ? right. දැන් ලියන්න මධ්‍යස්ථයේ යටතේ සංඛ්‍යා ව්‍යාප්තියක් ආරෝහණ හෝ අවරෝහණ පටිපාටියට ආරෝහණ හෝ අවරෝහණ පටිපාටියට සකස් කළ විට එහි හරි මැද පිහිටි සංඛ්‍යාව මධ්‍යස්ථයයි. සංඛ්‍යාව මධ්‍යස්ථයයි. right. ඊට පස්සේ එතන තරු ලකුණක් දාලා ලියන්න පුතේ. මේක වැදගත්. ඒ දෙක ලියා ගන්න දෙන්නම්. ඉස්සලා තරු ලකුණක් දාන්න. සංඛ්‍යා ව්‍යාප්තියක සංඛ්‍යා ඉරට්ට ප්‍රමාණයක් පවතිනම් එහි හරි මැද ඉතිරිවන සංඛ්‍යා දෙක ඉතිරිවන සංඛ්‍යා දෙක මේ තියෙන්නේ එකතු කර දෙකෙන් බෙදිය යුතුය. එකතු කර දෙකෙන් බෙදිය යුතුය. එකතු කර දෙකෙන් බෙදිය යුතුය.
රූලක් ඇරලා ඊළඟට ආයිත් අරු ලකුණක් දාලා මෙහි සංඛ්‍යා ඔත්තේ ප්‍රමාණයක් මෙහි සංඛ්‍යා ඔත්තේ ප්‍රමාණයක් පවතිනම් එහි හරි මැද එක් සංඛ්‍යාවක් පමණක් එක් සංඛ්‍යාවක් පමණක් යොදා ගනි එක් සංඛ්‍යාවක් පමණක් යොදා ගනි right එක් සංඛ්‍යාවක් පමණක් යොදා ගනි අර ටික බෝඩ් එකේ ටික ලියා ගන්න මේ පුතේ ඔයාලගේ මේ අර ශනිත් මට පේනවා ශනිත් අර රෙකෝඩින් ටික ඔයාලට නැහැනේ ඒ ටික ඇහෙනවනේ ඒ ටික අද රෑට එක වීඩියෝ ක්ලිප් එකක් යනවා එතකොට ෆෝන් එකට මැසේජ් එකක් එයි ඒ වීඩියෝ ක්ලිප් එක මම මෙහෙන් දාන්න කියනවා රෑට. ඒ කියන්නේ ඔයාලට බලන්න රෙකෝඩ් කරපු එකක් කලින් ඔන්ලයින් කරපු ඒවා ඔයාලගේ ඔය WhatsApp group එකට දැම්මට පස්සේ බලන්න පුළුවන්. දැන් අද ඒ ටික කතා කරන්න තමයි හිටියේ. ඒ ටික කතා කරලා අද හිටියේ නැති අයට හරි ඔන්ලයින් සම්බන්ධ වීම කරගන්න බැරි වෙච්ච අයට අද කතා කරලා ඒ දිනයක් තීරණය කරන්න හිටියේ. පන්තිවත් කරන්න උන්නේ නැහනේ. දැන් ඒක නිසා මේ උගන්වපු ඒ ටික නැවත ඔයාලගේ ෆෝන් එකට මැසේජ් එකක් එයි රැට මෙන්න මේ වෙලාවට අර උගන්වපු දේ නැවත ඔන්ලයින් ක්‍රමයට පෙන්නනවා කියන එක. මම ආපහු ඒක කරන්නේ ඒ කරපු රෙකෝඩින් එක තමයි දාන්නේ. හරි. ඒතර ඒක ඔයාලට බලන්න පුළුවන්. ඒ මගේ හැරිච්ච පාඩම් සියල්ල අපේ මේ group එකේ සම්බන්ධ වෙලා ඉන්න කට්ටියට බලන්න පුළුවන්. අර බලන්න උන් නැති යාළුවන්ටත් පණිවිඩ දෙන්න. ඒතර ඒ සියල්ලටම නැවත ඒ දේ කරන්න පුළුවන්. ඒ කියන්නේ ආපහු වැඩ ටික නැවත කරන්න පුළුවන්. ආපහු උගන්වපු දේත් බලන්න පුළුවන්. හරි. රයිට් මේ ටික ටක් ගාලා ලියා ගන්න. ටක් ගාලා ලියා ගන්න බෝඩ් එකේ එක. ටක් ගාලා ලියන්න. අද බලන්න පුළුවන්.
නැවත දානවා කියන්නේ. හරි පුතේ දැන් අපි සංඛ්‍යා ප්‍රමාණයක මධ්‍යස්ථය හොයන්න යම් කොහොමද මේ මධ්‍යස්ථය හොයාගන්නේ? ඒක හරි වැදගත්. හොඳට බලා ගන්න. මෙන්න මේක තමයි සංඛ්‍යා ව්‍යාප්තිය. මේකේ හරි මැද හොයාගන්නේ කොහොමද? හරිම ලේසි. සංඛ්‍යා ටිකක් දීලා තියෙන්නේ නිවැරදි පිළිවෙලට, වැඩිවන ආකාරයට, ආරෝහණ පිළිවෙලට දීලා තියෙන්නේ. දැන් මේකේ මධ්‍යස්ථය හොයමු. හොඳට බලා ගන්න. මේකේ ඉලක්කම් තියෙනවා පුතේ කීයක්ද? 7ක්. කීයක්ද තියෙන්නේ? 7ක්. මේක සූත්‍රයක් විදිහට හොඳට අහගන්න. මේක සූත්‍රයක් විදිහට හදනකොට ඉලක්කම් 30ට වඩා කීයක්ද? 30ට වඩා අඩුයි නම් මෙන්න මෙහෙම ලියන්නේ කොහොමද? n ධන 1 බෙදීම 2. හරිද? ක්‍රම දෙකක් තියෙනවා. ඔයාලට මේකට වඩා ඊළඟ එක ලේසි. හැබැයි මේක හුරු වෙන්න අමාරු එක. මේ n ට ගිහිල්ලා ඔබන්නේ පද ගාන. පද කියන්නේ ඉලක්කම් ගාන. මේකේ ඉලක්කම් 2යි 3යි 4යි 5යි 6යි 7යි. අන්න ඒක තමයි n ට ඔබන්නේ. 7යි 1යි 8යි 8 දෙකට බෙදුවම කීයද? 4 වෙනි අය ගණන. එහෙම තමයි ලියන්නේ. 4 වෙනි අය ගාන කියන්නේ මේකේ ගණන් කරන්න. මේන්න ඉන්නවා 9යි. ඕක එක ක්‍රමයක්. ලියන්න යන්න එපා අහගන්න ඉස්සලා. දෙවෙනි ක්‍රමේ තමයි පුතේ. ඒක ලේසි මේක. කොහොමද දන්නවද? කපාගෙන ඔහොම යනවා. දැක්කද? මෙහෙන් එකයි එහෙන් එකයි මෙහෙන් එකයි එහෙන් එකයි තව පුළුවන්. මෙහෙන් එකයි එහෙන් එකයි ඉතිරි 9. හරිද? මොකද්ද ලේසි? මේ කපන එක ලේසිනේ. හැබැයි මේක පුරුදු වෙන්න. මොකද්ද? ඉලක්කම් 30කට වඩා අඩුයි නම් n ධන 1 බෙදීම 2 කියන සූත්‍රය දාලා මේ විදිහට හොයනවා 4 වෙනි අය ගාන. මේකේ බලනවා ගණන් කරලා කීයද 4 වෙනි අය ගාන? උත්තරේ 9යි. තේරුණා නේද? හරි. එහෙනම් මේ ක්‍රම දෙකම ලියා ගන්න ඕන. එතකොට මේ සංඛ්‍යා ව්‍යාප්තිය කපාගෙන ලියන්න එපා. සංඛ්‍යා ව්‍යාප්තිය ලියලා පළවෙනි ක්‍රමයට හදලා ආපහු ලියලා තමයි කපන්නේ දෙවෙනි ක්‍රමයට. පැහැදිලිනේ? ටක් ගාලා හදන්න.
ටක් ගාලා ලියන්න. පුතේ මේ ඊටාම සරලව කියා දුන්න හොඳට පැහැදිලි ක්‍රම දෙකෙන් එකක් තෝරගන්න. ටක් ගාලා ලියන්න පුතේ. මම ඊළඟ අවස්ථාව දෙන්නේ ඔයාලට මධ්‍යස්ථය හොයන්න. මේ වගේම සංඛ්‍යා රටාවක් දෙන්නේ. ඉලක්කම් වෙනස්. හරිනේ? මම ඊළඟට දෙන එක මෙන්න මේ වගේ ඉලක්කම් සමූහයක්. right. බලන්න උත්සාහයක් දරන්න ටක් ගාලා මාතය නෙමෙයි මධ්‍යස්ථය හොයන්න තියෙන්නේ. මේනුක හරි කියලා දාලා තියෙනවා. හරි. ඇති නේ වෙලාව. අපි ක්‍රම දෙකටම හදන්න ඕන මේක. ඊට පස්සේ ඔයාලට කැමති ක්‍රමයකට හදන්න. බලා ගන්න පුතේ ඉලක්කම් ප්‍රමාණය 9යි 9යි 1යි 10යි 10 දෙකට බෙදුවම පස්වෙනි අය ගාන ගණන් කරන්න මෙන්න මෙයා උත්තරේ එනවා 22ක්. උත්තරේ එනවා 22ක්.
දෙවෙනි ක්‍රමයට අපි ගියොත් අපිට පුළුවන් මේක කපන්න මෙහෙම දෙපැත්තේ. විසි දෙක මධ්‍යස්ථය දැක්කද? හරිම ලේසි. එතකොට ඔයාලට කැමති ක්‍රමයකට මේක හදන්න හැකියාව තියෙනවා. අමාරුද ලේසිද? අදිශ අමාරුද ලේසිද? ලේසිනේ. මම හිතනවා මේක හොඳටම තේරෙන්න ඕන. හොඳටම පැහැදිලි කරා. හරි? right. එහෙනම් මාතය හරි මධ්‍යස්ථය හරි ඉරට්ට සංඛ්‍යාවල නෙවෙයි ඔත්ත සංඛ්‍යාවක. ඉරට්ට එක තමයි ටිකක් අමාරු. ඒකත් අමාරු නෑ කියා දුන්නම ලේසි. හරි. දැන් හොඳට බලා ගන්න. හොඳට බලා ගන්න. හරි. 8ක් තියෙන ඉලක්කම්. දැන් කොහොමද මෙයාගේ මධ්‍යස්ථය හොයන්නේ? හොඳට බලන්න. ඉලක්කම් 8යි. 8යි 1යි 9යි 9 දෙකට බෙදමු. උත්තරේ එනවා 4.5 වෙනි අය ගන්න. හරිද? දැන් මේක ලියන්නේ කොහොමද දන්නවද? මෙතනින් මම ලියනවා 4.5ක් කියන්නේ 4යි 5යි මැද. ඒකව ගන්නේ 4 වෙනි අය ගානට 5 වෙනි අය ගාන එකතු කරලා දෙකට බෙදනවා. මොකද්ද? 4 වෙනි අය ගානට 5 වෙනි අය ගාන එකතු කරලා දෙකට බෙදන්නේ. දැන් මේකේ 4 වෙනි අය ගාන කීයද? 5යි. 5 වෙනි අය ගාන 6යි. දෙකට බෙදන්න. 6යි 5යි 11 බෙදීම 2. උත්තරේ එනවා 5.5. ටිකක් අරකට වඩා අමාරුයි. අමාරුවක් නෑ. කරේ මෙහෙම. ඉලක්කම් ගාන ගණන් කරා 8යි. 8 මෙතනට එබුවා. 8යි 1යි 9යි. දෙකට බෙදුවම 4.5යි. මෙතන ලියන්නේ කොහොමද? 4 වෙනි එකයි 5 වෙනි එකයි එකතු කරලා දෙකට බෙදනවා. ඔයාලා හිතනවා මෙහෙම. මෙතන 3.5ක් ආවා. 3.5ක් ආවොත් 3 වෙනි එකයි 4 වෙනි එකයි එකතු කරලා දෙකට බෙදනවා මෙතන. පැහැදිලිද? 7.5ක් මෙතන එනවා. එතකොට මෙතන ලියන්නේ කොහොමද? 7 වෙනි එකයි 8 වෙනි එකයි එකතු කරලා බෙදනවා දෙකට. තේරුණානේ? ලියාගන්න.
අග්ගාලියන් ඔයාලගේ එහෙනම් තියෙන දවස මතකයි ආපහු තියෙන්නේ සඳුදා 2-4 තියෙන්නේ හරි අපි පාඩම් මාලාව ඉක්තා ඉක්මනට ඉවර කරලා 9 වසරේ පළවෙනි පාඩම දෙසැම්බර් මාස ඉවර වෙනවත් එක්කම පටන් ගන්නවා හරි ඒ කියන්නේ අලුත් වසරේ වැඩපිළිවෙල අපි තමයි ඉතා ඉක්මනට පටන් ගන්න ඒ වගේම මං හිතන්නේ කවුරුවත් මේ පාඩම් මාලාව ඉවර කරන්න නැති කෙනෙක් පොතේ හරි ඔයාලට තව පාඩම් එකක් හෝ දෙකක් තියෙන පොඩි ප්‍රමාණයක් හරි මේක ලියාගෙන ඉවරන ඊළඟට තව ක්‍රමයක් කියා දෙනවා මධ්‍යස්ථයට අර කපාගෙන යන එක මෙහෙන් කැපුවා මෙහෙන් කැපුවා මෙහෙන් කැපුවා මෙහෙන් කැපුවා මෙහෙන් කැපුවා මෙහෙන් කැපුවා ඉතිරි වෙනවා දෙකක් පේනවද එහෙනම් ලියන්නේ 5යි 6යි එකතු කරලා දෙකට බෙදන්න 5යි 6 එකතු කරාම කීයද 11යි 11 දෙකට බෙදුවොත් උත්තරේ එනවා කීයක්ද 5.5 එහෙනම් ආන් අරක තමයි මොකද්ද මධ්‍යස්ථය ඉතින් දෙකෙන් වෙනවනේ දෙකම උත්තර මෙතනත් එනවා මෙතනත් එනවා එතකොට ඔයාලට පහසුම ක්‍රමය තමයි අර මම හිතන දෙවෙනි ක්‍රමය මෙන්න මේ ක්‍රමය පැහැදිලිද හරියට ගාලා හරි මම එහෙනම් නැවත ඊළඟ ගාන දෙන්න ඔයාලට මෙන්න මේ සංඛ්‍යා ටික right ක්‍රම දෙකටම අවශ්‍යයි මධ්‍යස්ථය හොයන එක right ටක් ගාලා වේගෙන් කරමු මාතය මධ්‍යස්ථය කියන සංකල්පද කියා දුන්නා
වේගෙන් හදන්න. right. මම හිතනවා දැන් ඉවර වෙන්නේ නැති ඉලක්කම් ඔක්කොම 8යි 9 බෙදීම 2ක් එනවා. 9 2ට බෙදුවම 4.5යි. මේක ලියන්නේ 4 වෙනි අය ගාන ධන 5 වෙනි අය ගාන බෙදීම 2. මේක 4 වෙනි එක තමයි 7. 5 වෙනි එක 9. එහෙනම් 7යි 9යි එකතු කරලා බෙදනවා 2ට. ඔක්කොම එනවා 9යි 7යි 16ක්. 16 2ට බෙදුවම උත්තරේ 8යි. වෙන පුතේ උත්තරේ අපි පහසුවෙන් ගත්තා. මේක යම්තාක් අපහසුයි මේක දිග පේලියක් එන නිසා. එහෙනම් තව ලේසි ක්‍රමයක් තියෙනවා. ඒක තමයි ගොඩාක්ම පහසු ක්‍රමය. මේවා කපාගෙන යන එක. මේ ඉතිරි වෙනවා 2. 7යි 9යි එකතු කරාම 16යි. 16 2ට බෙදුවම උත්තරේ 8යි. දැන් එහෙනම් මම හිතනවා මාතය මධ්‍යස්ථය ඉරට්ට ඔත්තේ වලට හොඳටම පැහැදිලියි. ආකාර දෙකකට කියා දුන්නා. ක්‍රම දෙකකට. Tamanට පහසුම ක්‍රමයට මේ ගාන හදන්න පුළුවන්. එහෙනම් අපේ ඊළඟ අවසානම කේන්ද්‍රික ප්‍රවණතා මිනුම පුතේ මධ්‍යන්නේ. ඒක මෙහෙම ලියන්න මධ්‍යන්නේ. මධ්‍යන්නේ. right. ටක් ගාලා එහෙනම් ඒ මාතෘකාවල් ලියන්න. මධ්‍යන්නේ. ඔයාලගේ පන්ති උනාට පස්සේ 6 නංගිලා මල්ලාටත් මේ පන්ති ක්‍රමේ යනවා කියන එක දන්න අයට පණිවිඩ දෙන්න. සමහර විට JC එකට යන්නේ නැති අද පන්තියට පොඩක් පණිවිඩය කට්ටියටත් දෙන්න. ඒ හරි පුතේ මධ්‍යන්නේ කියලා ලියාගෙන ඉවරද? මොකද්ද මේ මධ්‍යන්නේ කියන්නේ? සංඛ්‍යා ව්‍යාප්තියක් ගත්තොත් ඒ ව්‍යාප්තියේ සංඛ්‍යාවල එකතුව සියලුම සංඛ්‍යාවල එකතුව ඒ සංඛ්‍යා ගානෙන් බෙදුවම මධ්‍යන්නේ එනවා.
අපි බලමු ගානක් කියා දෙන්නම් ඉස්සෙල්ලා. ලියන්න මධ්‍යයනයේ යටතේ සංඛ්‍යා ව්‍යාප්තියක එම සංඛ්‍යාවල ඓක්‍යය සංඛ්‍යා ප්‍රමාණයෙන් බෙදුව විට මධ්‍යයනය ලැබේ. right. අවසාන ගාන හොඳට බලා ගන්න පුතේ. මේ ගානේ මේ වැඩේ කොට දා ගන්න පුළුවන් මහ ලොකු දෙයක් නෙවෙයි. ඔයාලට පේනවා සංඛ්‍යා ප්‍රමාණයක්. මේ සංඛ්‍යා ප්‍රමාණය ගත් විට හරි මේ සංඛ්‍යාවල එකතුව ඒ අදාළ සංඛ්‍යා ගණනෙන් බෙදූ විට මධ්‍යයනය ලැබෙනවා. එතකොට මෙතන අපිට පුළුවන් එකතුව ගන්න 9යි 9යි 6යි 15යි 15යි 9යි 24යි 12යි 36යි 36යි 15යි 51යි 18යි 69යි 20යි 89 බෙදීම 8ක් එනවා. හරිද? මේ 89 8න් බෙදුවනම් මධ්‍යයනය ලැබෙනවා. ඔයාලගේ ඉස්කෝලේ වාර විභාගයේදී අර ප්‍රගති වාර්තාව කියන එකක් දීලා රිපෝට් එක. ඒ සංඛ්‍යා ඔයාලා ගන්න ලකුණු එකතු කරලා විෂයන් ගානෙන් බෙදනව නේද? ඊට පස්සේ දානවා මේ ළමයාගේ සාමාන්‍ය නැත්නම් ඇවරේජ් එක කියලා කියනවා. ඔක තමයි මධ්‍යයනය. කොහොමද ටීචර් හෝ සර් ලකුණු දාන්නේ අර මුළු ලකුණු ටික එකතු කරන ආගම සිංහල දෙමළ ඉංග්‍රීසි ගණිතය විද්‍යාව ඒ ලකුණු සියල්ල එකතු කරලා විෂයන් තියෙන ප්‍රමාණයෙන් බෙදලා තමයි මධ්‍යයනය දාන්නේ. ඉතින් මේකත් ඒකම තමයි. මේ ගත්තු ලකුණු ටික බෙදනවා විෂයන් ගණනින්. එතකොට අපිට මධ්‍යයනය ගන්න පුළුවන්. උත්තරේ එයි දශම තිත තියලා 10ට 1යි. 11.1. ඔක තමයි මධ්‍යයනය. හරි. එහෙනම් අවසාන ගාන විදිහට මේක ටග් ගාලා ලියා ගන්න. ඔයාලා පන්ති තියෙන නැවත දවස් සඳුදා එන සඳුදා 2 4. මම දැම්ම මීටින් ID එක. හරි පුතේ ඒක ඉවර නම් මේක ඉවර නම් අදට අපේ වෙලාව අවසන් වෙලා තියෙනවා. ආපහු අමතර දවසක් විදිහට තමයි සඳ දවස දාලා තියෙන්නේ.
මේක හරහා අපිට ගන්න පුළුවන් උපරිම වාසිය වැඩපිළිවෙල වැඩි කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ ප්‍රයෝජනයත් ගන්නයි කියලා මම කියනවා. අනෙක් අයට පණිවිඩ දෙන්න. මේ ක්‍රමයට තමයි දිගටම ඊට පස්සේ ආපහු පන්තිය යන්නේ. ඔයාලගේ ටියුට් එක කරලා නැති අය ටියුට් එක ටක් ගාලා කරන්න. දැන් මම දවසක් කියනවා එදාට JEC එකට ටියුට් ටික ගෙනල්ලා දෙන්න. ටියුට් ටික ඉෂුව කරනකොට ටියුට් එක මට අවශ්‍යයි. ඒ ටික බලලා මම දවසක් කියනවා ඔයාලා කොහොමද ඉස්කෝලේ එනකොට ඇවිල්ලා අරගෙන යන්න පුළුවන්. හරිනේ? රයිට්. එහෙනම් අදට මම ඔතන ඉවර කරනවා. අච්චු පොතේ ගණන් උත්සාහ කරන්න දැන් හදන්න. හරි? නිකරුණේ කාලය ගත කරන්න එපා. දැන් කොහොමත් ආපහු ඉස්කෝලේ වැඩි වෙනවත් අඩුයිනේ. ඒ නිසා මේ වැට්ටික මහන්සිලා කරන්න. නිකරුණේ නම් කාලය ගත කරන්න එපා පුතේ. හරි. එහෙනම් මම අදට උතනින් සමු ගන්නවා. අයබෝවන්.